12:45 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය, ප්‍රකාශය ඥානින්ද පෙරේරා. දැඩි නීති රීති මගින් ගැටලුවලට විසඳුම් සෙවීම වත්මන් රජයේ අපේක්ෂාව නොවන බව ජනමාධ්‍ය ඇමති පවසයි. අනිද්දා පාසල් විවෘත කිරීමට සියලු කටයුතු සූදානම්. 18,000ක් වන උපාධීධාරී අභ්‍යාසලාභීන් 21 වෙනිදා අදාළ පාසල්වලට වාර්තා කිරීම අනිවාර්ය කෙරේ. කාබනික දියර පොහොර ලීටර් ලක්ෂයක් අද දිවයිනට. දුම්රියෙන් ඉන්ධන ප්‍රවාහනය තුළින් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 400ක වාර්ෂික ආදායමක්. බස්නාහිර පළාතේ මද්‍රව්‍ය යාවරම්කරුවන් සොයා ඉදිරි සති කීපය තුළ මෙහෙයුම්. බන්දුල වර්ණපුර මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල කනත්තේදී. ඇෆ්ගනිස්තානයේ පුරා පෝලියෝ එන්නත් කරන වැඩසටහනක්. පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟ දෙකක් අද. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දැඩි නීති රීති මගින් ගැටලුවලට විසඳුම් සෙවීමට වත්මන් රජය ක්‍රියා නොකරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ගුරු විදුහල්පති ගැටලුවද දැඩි නීති රීති මගින් විසඳීම රජයේ අපේක්ෂාව නොවේ. එම ගැටලුව සම්බන්ධයෙන් මේ වන විට දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණ ඇත. ගුරුවරුන් පාසල්වලට පැමිණීම පිළිබඳව දරුවන් අපේක්ෂාවෙන් පසුවන බව ඔහු පැවසුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද එක්වෙමිනි. ශ්‍රී ලාංකීය දරුවෝ ඉතා බරපතල මානසික පීඩනයකට ගොදුරු වෙලා ඉන්නවා. අවුරුදු 1.5කට වැඩිය සමහර පළාත්වල දරුවෝ මාස 18ක් එක දිගට නිවෙස් තුල ප්‍රාණපකරුවන් බවට ඉන්න බව ඉන්න විත්‍ය අපි අමතක කරන්න එපා. අපි හැමදෙනාගේම ජාතික සම්පත මොකක්ද කියලා ඇහුවොත් නිසකවම ලැබෙන පිළිතුර දරුවන් කියලා කියන එක. සජාතින්ගේ අනුබද්ධ සංවිධානයක් ඉතා මෑතකදී වාර්තාවක් නිකුත් කරා ශ්‍රී ලංකාවේ දරිද්‍රතා තක්සේරුව කියලා. සහ ආර්ථික පරිවර්තනයන් වේගවත් කිරීම කියලා කියන හැටි. මේක ඇතුළේදී ඔවුන් අවධාරණය කරා වසංගත තත්ත්වයේ හේතුවෙන් දීර්ඝ කාලයක් පාසල් වැසා දැමීමෙන් බරපතල ඉගෙනුම් පාඩුවක් ශ්‍රී ලංකාවේ බංග්ලාදේශයේ දරුවන්ට සිද්ධ වෙලා තියෙනවා කියලා. නියඟය නිමා කරමින් පොද වැස්සක් මේ සතිය අන්තයේදී ලබන සතිය තුල ඊළඟ සතියේ ආරම්භයේදී ලැබෙයි කියලා කියන ඉතාම විශ්වාසය පිරිච්ච බලාපොරොත්තුවකින් අපි හැමදෙනාම ඉන්නවා. අපි ඉල්ලීමක් විතරක් කරනවා. මෙරට සියලුම ගුරුවරුන්, සියලුම විදුහල්පතිවරුන්ට, අපේ ආණ්ඩුවට සම්බන්ධ සියලුම දේශපාලකයන්ට, සියලු පුරවැසියන්ට අපි දැන් දරුවන්ගේ නාමයෙන් මේකේ කවුද ජයග්‍රාහකයා කවුද පරාජිතයා කියලා තීරණය කරන්න එපා. ආණ්ඩුව ජයග්‍රහණය කළ ගුරුවරුන් පරාද වුණාද? නෑ. ගුරුවරුන් ජයග්‍රහණය කළ ආණ්ඩුව පරාද වුණාද? නෑ. මේකේ ජයග්‍රාහකයා වෙන කවුරුවත් නෙමෙයි අපේ දරුවෝ. මෙන්න මේ සත්‍ය අපි හැමදාම තේරුම් ගන්නට ඕනේ. අනිද්දා පාසල් විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් LMD ධර්මදාස මහතා පවසයි. පාසල් විෂ බීජ හරණ කටයුතු මේ වන විට සිදු කරේ. සියලු වාද භේද ඉවතලා දරුවන් අධ්‍යාපනය වෙනුවෙන් ඉගැන්වීමේ කටයුතු වලට යොමු කිරීමට තීරණය කිරීම පිළිබඳව සියලු ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ප්‍රණාමය පුද කරන බව හෙතෙම පවසයි. බොහෝ ගුරුමවරුන්ගේ පියවරුන්ගේ සහාය ලැබිලා තියෙනවා. මේ වෙලාවේ ගුරුමවරුන්ගේ පියවරුන්ගේ සහාය, විදුහල්පතිතුමන්ලගේ සහාය අපි ප්‍රසිද්ධියෙන් බලාපොරොත්තු වෙනවා දරුවන් වෙනුවෙන්. මොකද දරුවන් අතර කොවිඩ් නිසා ගොඩාක් කල් පාසල් අහිමි වුණා. පාසල් ඉගෙන ගන්න තියෙන කාලය අහිමි වෙලා තියෙන්නේ. ඒ දරුවන්ගේ නැති වුණු කාලේ එකපාරට ආයෙ ගන්න බෑ. නමුත් අත්‍යවශ්‍ය ඉගෙනුම් ජාතික අධ්‍යාපන ආයතනයෙන් තීරණය කළ ලබා දෙනවා. අත්‍යවශ්‍ය ඉගෙනුම් නිපුණතා අත්‍යවශ්‍යම කරන ඕන පාඩම් ටික මොනවද කියලා. ඒ පාඩම් ටික ලැබුණට පස්සේ ඒ අවශ්‍ය ඉගෙනුම් කටයුතු කරන විශේෂයෙන් ආරම්භක දින දෙක තුන තුල උගන්වන්න නෙමෙයි අතරම සූදානම් වෙන්නේ. දරුවන්ට සන්තෝෂෙන් නැත්නම් දරුවන්ගේ හදවතට කතා කරලා දරුවන්ට තියෙන පීඩන මුදවගෙන හොඳ යහපත් මානසික සෞඛ්‍යයෙන් යුක්තව දරුවන් අධ්‍යාපනයට අනුගත කිරීම සඳහා මුල් දවස් දෙක තුන තුල දරුවන් එක්ක ගුරුමවරු පියවරු ගත කරමින් සුවදශීලීව මාස කීපයකට පසු පාසල් යලි ආරම්භ කිරීම පිළිබඳව වඩාත් සතුටට පත්වන බව සිසුහු පවසති. තමන්ට ඉගෙන්වීමේ කටයුතු වෙනුවෙන් නැවත පාසල් වෙත පැමිණීම පිළිබඳව ගුරු මෑණිවරුන්ට හා පියවරුන්ට දෙපා නමා ආචාර කරන බව ඔහු සඳහන් කරති.
1 ඉස්කෝලේ පටන් ගන්න නිසා අපිට හරි සතුටුයි. පාසල් වහල නිසා අපිට අධ්‍යාපනය හදාගන්න බැරි වුණා. සියලුම ගුරු මව්වරුන්ගෙන් පියවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ 21 වෙනිදාට පාසලට ඇවිත් අපිට උගන්වන්න කියලා. අපි 21 වෙනිදාට පාසල් යන්න බලාගෙන සිටින්නේ ඊට සතුටින්. ගුරු මෑණිවරුනි පියවරුනි පාසලට පැමිණ අපට උගන්වන්න. ඇත්තටම හරීම සතුටුයි. අපිට මේ ගෙදරවල් වල ඉඳලා තෙපා වෙලා තියෙන්නේ. අනිත් එක අපිට හොඳ අධ්‍යාපනයකුත් ලැබෙන්නේ නැහැ ගෙදර ඉඳලා. ඉතින් අපි ඉස්කෝලේ ගියාම අපේ ගුරුවරු අපිට හොඳ අධ්‍යාපනයක් ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ යාළුවන්වත් අපිට දකින්න පුළුවන් නේ. මට නම් ගොඩාක් සතුටුයි ඉස්කෝලේ පටන් ගන්න එක ගැන. අපේ විෂය ආවරණය කර ගැනීමට නොහැකි වුණාම කොරෝනා සංගතය නිසා අපිට ඔන්ලයින් පන්ති පැවැත්වීමේදී අති දුෂ්කර ප්‍රදේශවල ඉන්න නිසා පන්තිවල ඉස්කෝලේ පාඩම් අගහැරීමට ගොඩක් අපහසුතා සිද්ධ වුණා. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ ගුරුවරුන්ට විශේෂ වෙනදා පාසලට පැමිණ අපට ගිනින් කටයුතු සිදු කරන ලෙස. වසර 2කට ආසන්න කාලයක් පාසල් වසා තැබීම නිසා දරුවන්ට විශාල පාඩුවක් දැරීමට සිදුවිය. එම වටිනා කාලය දරුවන්ට යලි ලබාගත නොහැකි බව දෙමව්පියෝ පෙන්වා දෙති. එබැවින් පාසල් ආරම්භ කළ විගස ගුරුවරුන් ඉගැන්වීම් කටයුතු ආරම්භ කිරීම වැදගත් බව ඔවුහු සඳහන් කරති. මගේ අදහස තමයි දරුවන් ඉතාමත්ම මානසික පීඩනයකට ලක් වෙලා ඉන්න අවස්ථාවක් මේක. විශේෂයෙන් කොවිඩ් නිසා ළමයිගේ ගෙවල් ඇතුළට කොටු වුණා. ඒ වගේම දැන් අධ්‍යාපනය ඔන්ලයින් උන් නැති වෙලා ළමයි ඉතාමත්ම අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නවා. මෙවැනි අවස්ථාවක දරුවන්ගේ පැත්ත ගොඩක් දුරට සිටිය යුතුයි. දැන් දරුවෝ ගොඩාක්ම අසරණ වෙලා ඉන්න අවස්ථාවක් නිසා අධ්‍යාපනය කටයුතු කරගෙන යන්න ගුරුවරු පෙළඹෙනවා නම් වඩා හොඳයි කියලා තමයි මගේ අදහස. ගුරු දෙමව්පියනේ මම තාත්තා කෙනෙක් හැටියට කතා කරන්නේ මේ වසර 2ක් අධ්‍යාපනය අඩාල වෙලා තියෙනවා අපේ දරුවන්ගේ. එම නිසා දැන් මේ 21 වෙනිදා ඉස්කෝලේ පටන් ගන්නවා කියලා තියෙනවා. එම නිසා ඒ පටන් ගත්තට පස්සේ දරුවන්ගේ අධ්‍යාපනය කරගෙන යාමට ගුරු දෙමව්පියෝ දිගටම පාසල් පැමිණ අපේ දරුවන්ගේ අනාගතය පාදාන දෙන මෙන් තා බැගෑපත්තු කාරණිකව ඉල්ලා සිටිනවා. දැන් මෙතෙක් කල අවුරුදු 2ක් විතර කාලයක සිටින මේ දරුවෝ විඳින දුක මේ දරුවන්ට ගුරුවරුන්ව අමතක කරන තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ගෙදර ඒගොල්ලෝ කරන කල්කිරියාවලින් හැමදේම අපිට තේරෙනවා දරුවන්ගේ මානසික මට්ටම ගොඩක් බිඳිලායි කියලා. ඉස්කෝලේ අධ්‍යාපනයේ නැතුව අපි කොච්චර දෙයක් කරන්න ගියත් දරුවන්ගේ මානසික මට්ටම රැඳිලා නැහැ එක තැනක. මොකද දරුවෝ ඉස්කෝලේ ගියා නම් දරුවන්ට යම් දෙයක් ගුරුවරුන්ගෙන් ලැබෙනවා. ඉතින් අධ්‍යාපන රටාව ඒ විදිහට ගියා නම් අපි යම් තැනක දරුවෝ දැන් ඉන්නවා කියන තැන හිතෙනවා. මගේ නම් එකම අදහස ඉස්කෝලේ පටන් ගන්න එක හොඳයි කියලා. අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්ත කර ඇති 18,000ක් වන උපාධිධාරී අභ්‍යාසලාභීන් ලබන 21 වෙනිදා තමන්ට අදාළ පාසල්වල සේවයට වාර්තා කිරීම අනිවාර්ය බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පවසයි. රට නැවත විවෘත කිරීමත් සමග රජයගත් ක්‍රියාමාර්ගයකට සහාය දීමක් ලෙස මෙම පියවරගත් බව හෙතම කියයි. ඉගෙනීමේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට ඉදිරියේදී තවත් අභ්‍යාසලාභී උපාධිධාරීන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත අනුයුක්ත කරන බව රත්නසිරි මහතා සඳහන් කරයි. වත්මන් රජය යටතේ අභ්‍යාසලාභී උපාධිධාරීන් 58,000ක් රාජ්‍ය සේවයට බඳවා ගනු ලැබින. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. කාබනික කෘෂිකර්මාන්තය නිසි ලෙස ප්‍රවර්ධනය කරමින් රටක් ලෙස සාර්ථකත්වය කරා ගමන් කිරීමට සියලු දෙනා එක් විය යුතු බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගොවි ජනතාව නිසි අවබෝධයකින් මෙම වැඩපිළිවෙලට සහාය දක්වති. සියලු භෝගවලට අවශ්‍ය කාබනික පොහොර නිසි පරිදි ගොවීන්ට ලබා දීමට කටයුතු කරන බව ජාතික ගුවන්විදුලියේ සුභාරතී සංවාද මණ්ඩපයට එක්වමින් ඔහු පැවසිය. ගසට අවශ්‍ය නයිට්‍රජන් නම් ලෝකයේ තියෙන ඉහළම පරම්පරාවේ ඉතාමත්ම විශිෂ්ට දියර පොහොරක් ලෙස යොදන්න පුළුවන් පොහොර අපි ගෙන එනවා. දැන් සියලු කටයුතු අවසානයේ තමුන්නාන්සලට ලැබෙනවා. අපි ඔයගොල්ලන්ට ඒක සල්ලි වලට දෙනවා නෙමෙයි. ඒකට මේ අලුත් ක්‍රමයක් කරනකොට පරිණිම ක්‍රමයේ ඉල්ලනවා නම් කවදාවත් රටක් විදිහට ඉදිරියට යන්න බෑ. ඒ නිසා තමන්ගේ ගොවි බිම් වලට ගිහලා අපි දැක්ක අම්පාරේදී මඩකලපුවේදී අනුරාධපුර පොළොන්නරුවේ කුරුණෑගලදී ගම්පහදී පවා දැන් මේ කාර්යය ඉටු වෙන විදිහට
හදලා තියෙනවා. ඒ නිසා මම අමාත්‍යාංශ ලේකම්වරයා විදියට ඔබලාගෙන් ඉල්ලා සිටින්නේ අපේ ලංකාවේ අපිට පුළුවන් විදියට දෙන්න තියෙන හොඳම දේ කුෂිකර්ම වෙනුවෙන් අපි දෙනවා පීවගාව, එහෙම නැත්නම් බඩේරුම් වගාව, එළවලු වගාව, පළතුරු වගාව, එහෙම නැත්නම් අනිකුත් භෝග වගාව, කුළුබඩු සඳහා අවශ්‍ය කරන ශාක පෝෂක, කෘමිනාශක, තේ, පොල්, රබර් ඕනම දෙයකට අපි කුෂිකර්ම දෙපාර්තමේන්තුව සහ අනිකුත් වැලි කර්මනාකරන ආයතනත් එක්ක එකතු වෙලා ඒ වැඩපිළිවෙල සකස් කරලා දැන් එනවා. දිවයිනට අද ලැබීමට නියමිත නැනෝ නයිට්‍රජන් දියර පෝරලීට ලක්ෂය ප්‍රදේශ රැසක වීගොවිතන සඳහා කඩිනමින් බෙදා හරින බව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා පවසයි. අම්පාර, මඩකලපුව, අනුරාධපුර, පොළොන්නරුව ඇතුළු ප්‍රදේශවල ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් මෙම දියර පොහොර බෙදා හැරේ. ලබන බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා ඒවා බෙදා හැරීමට නියමිත බව හෙතෙම කියයි. දුම්රියෙන් කංජිතෙල් ප්‍රවාහනය කිරීම තුළින් වාර්ෂිකව රුපියල් මිලියන 400 ආදායමක් උපයා ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඉදිරියේදී ඉන්ධන ප්‍රවාහනය තවදුරටත් කාර්යක්ෂම කර වාර්ෂිකව රුපියල් බිලියන 1 ආදායමක් ලබා ගැනීම අරමුණ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි. ඉදිරියේදී බස්නාහිර පළාතේ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් සොයා පුළුල් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. කොවිඩ් ව්‍යාප්තියත් සමග මද්‍රව්‍ය මැඩලීම්වලට ගැටලු ඇතිවිය. ඉදිරි සති කිහිපය තුළදී ප්‍රාදේශීය මට්ටමින් මෙහෙයුම් සිදු කරන බව හෙතෙම සඳහන් කරයි. මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් ලෙස කටයුතු කළ චන්දන ලොකු හේවගේ මහතා ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ධුරයට පත් කර තිබේ. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමුවෙනි සේවයේ නිලධාරියෙකු වන ඒ මහතා සෙවණගල හා බිබිල ප්‍රාදේශීය ලේකම් ලෙස දීර්ඝ කාලයක් සේවය කර ඇත. අභාව ප්‍රාප්ත හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහතා විශිෂ්ට ලෙස ඉවසීමේ ගුණය ප්‍රගුණ කළ නායකයෙකු බව ප්‍රවීණ ක්‍රිකට් විස්තර ප්‍රචාරක ප්‍රේමසර ඈපාසිංහ මහතා පවසයි. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට දැඩිසේ ආදරය කළේය. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව අන්තර්ජාතික මට්ටමට ගෙන යාමට මෙරට ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් නායකයා ලෙස ඒ මහතා සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළ බව දසදෙසින් 7 වැඩසටහනට එක්වමින් ඈපාසිංහ මහතා පැවසිය. බන්දුල වර්ණපුර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී අද පස්වරු 4:30ට සිදු කෙරේ. කොවිඩ් එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමා විශාල කාර්යභාරයක් ඉටු කළ බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ පවසති. ඒ වෙනුවෙන් එතුමා පෞද්ගලිකවම මැදිහත් වූ බවත් ඊට කෘතවේදීත්වය පළ කරන බවත් උන්වහන්සේ දසදෙසින් 7 වැඩසටහනට අද එක්වෙමින් පැවසූහ. මෙම වැඩසටහනට එක් වූ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ ජනවාරි මාසයේ සිට ආරම්භ කළ එන්නත් ඇනුම් කිරීමේ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වන බවයි. ඒ සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු කණ්ඩායම සුවිශේෂී සේවාවක් ඉටු කළ බව ඔහු කීවේය. වයස අවුරුදු 20-30 අතර තරුණ ප්‍රජාව අතර කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීමේ අඩුවක් දක්නට ලැබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. මීට මිත්‍යා මත හේතු වී තිබේ. මෙරට සිදු වූ කොවිඩ් මරණ වලින් 99.9%ක්ම එන්නත් කරණයට ලක් නොවූ පුද්ගලයන්ගෙන් වාර්තා වී තිබේ. එන්නත පිළිබඳව වැරදි ආකල්ප මත ක්‍රියා නොකර එන්නත් කරණයට යොමු වන ලෙස හෙතෙම ඉල්ලා සිටී. මෙරට මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ මාධ්‍යවේදී ආචාර්ය ආරිදාස පීරිස් මහතාගේ ගුණ සැමරේ. ඒ වෙනුවෙන් බොරැල්ල කනත්තේ පිටිය මහතාගේ සොහොන් ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම අද පෙරවරුවේ සිදුවිය. එම අවස්ථාවට එක් වූ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහපිරුම මහතා සඳහන් කළේ ලොව මාධ්‍ය අදහගත නොහැකි පරිදි පරිණාමය වෙමින් පවතින බවයි. තමා මාධ්‍ය ශ්‍රේෂ්ඨ පිබිසන අවදී පැවතියේ මූලික මුද්‍රිත මාධ්‍ය පමණක් බව පැවසූ අමාත්‍යවරයා මෙවන විට එය පුළුල් පාරාසයක් දක්වා විහිදී ගොස් ඇතැයි කීවේය. ආරිදාස පීරිස් මහතා මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ කාර්යභාරය ඇමතිවරයාගේ ඇගීමට ලක්විය. අපි දන්න ලෝකයේ මාධ්‍ය වේගයෙන් පරිණාමය වෙමින් පවතින්නේ. අදහාගත නොහැකි වේගයෙන්. හැබැයි අද මේ සියල්ලම අභිභවා ගිහිල්ලා තරංග ෆ්‍රීකවන්සි මාධ්‍ය බවට පත් වෙලා තියෙනවා. අද අපි ආරිදාස පීරිස් මහත්මයා වෙනුවෙන් මේ ගෞරවය දක්වන්නේ මාධ්‍ය භූමිකාවේ හැඩය කුමක් වුණත් වෙනස් වුණත්
මේ මූල ධර්මයන් සාර ධර්මයන් රැකගෙන අපි ඉදිරියට ආ යුතුයි කියලා කියන විශ්වාසය තුළ ඉඳගෙන. එසා අපි මේ අවස්ථාවේ අධි කර ගන්න ඕන අධිෂ්ඨානය පීරිස් පවුලේ මියගිය කලාකරුවන් පිළිබඳ ගුණානුස්මරණය කරනවා වගේම ඒ ශ්‍රේෂ්ඨ ඉදිරියට යන අනිත් සියලු දෙනාටම සුබ පතනවා වගේම අපි මේ පූර්ව ආදර්ශයන් ඊටම යහපත් පූර්ව ආදර්ශයන් අනාගතයට ගෙන යාම සඳහා වූ අධිෂ්ඨානයයි අපේ අධිෂ්ඨානය බාටපත් වෙන්නට ඕනේ. මෙම අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා සඳහන් කළේ ආරිදාස පීරිස් මහතා ජාතික ගුවන්විදුලියේ උන්නතිය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කළායකු බවයි. අපිට පසුගිය අවුරුදු දෙකක ආසන්න කාලය තුල ගුවන්විදුලියෙන් එළියට ගිය විශ්‍රාම ගත්ත ඒක සේවාවලින් අයින් වුණු කිසි කෙනෙක්ව අපිට සමරන්න බැරි වුණා. මේ තියෙන වාතාවරණයන් අනුව. ඒ නිසා කලාකරුවෙක් සමරනවා කියන්නේ සමාජයක් නැවත පණ ගන්නනවා, උසු ගන්නනවා. අපි කලාකරුවන් අමතක කරන්නේ නැහැ. ඒක නිසා අපි සියලුම කලාකරුවන් නැවත උපදින වැඩසටහන ආරම්භ කරලා තියෙනවා ජාතික ගුවන්විදුලිය. ඒ වගේම ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා ජාතික ගුවන්විදුලිය හැටියට, ඒ වගේම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උපදෙස්, ජනමාධ්‍ය ආයතනවල හැටියට පොදුමේ මෙරටේ හිටපු කලාකරුවන්, නමගිය කලාකරුවන්, නිර්මාණකරුවන්, නොමියන මිනිසුන් හැටියට සමාජගත කිරීමේ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි හිතනවා ආරිදාස පීරිස් මැතිතුමන් නොමියන මිනිසුන් අතර මිනිසෙක්. ඒ ගොඩට අපි එකතු කරමින් ජාතික ගුවන්විදුලියේ සුබ පැතුමකේම සිහිපත් කරනවා. ප්‍රමුඛ පුවත මීළඟට. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙදමාත්මයා සිද්ධාලේප. ඇමරිකාවේ ෆයිසර් එන්නත් මාත්‍රා 6,08,000ක් අද අලුයම දිවයින්ට ලැබී තිබේ. එමෙන්නත් ඔගේ ඇසුරුම් 53ක අසුරා තිබුණි. නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත එවා තිබූ එන්නත් ඔගේ කටාර් ගුවන් සේවය යානයකින් අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන වෙත් තිබේ. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්තියේ හඬ අවධානය පිණිසයි. කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශවල මාර්ග දෙපස ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම නිසා පළාත් පාලන ආයතනවලට සතිපොළ ආදායම් අහිමි වී යාමේ ප්‍රවණතාවක් පවතින බව එම ආයතනවල සභාපතිවරු පෙන්වා දෙති. මාර්ග දෙපස තාවකාලික මඩු හෝ කූඩාරම් තනාගෙන බොහෝ පිරිස් ආහාර ද්‍රව්‍ය හා රෙදිපිළ ඇතුළු භාණ්ඩ අලෙවි කරන බවට හඳුනාගෙන තිබේ. කුඩා ලොරි රථ ත්‍රිරෝධ රථ හා යතුරු පැදි යොදාගෙන සිදු කරන වෙළඳාම් නිසාද වෙළඳසැල් වෙත පාරිභෝගිකින් පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව ඔහු පවසති. විදෙස් පුවත් උතුරු කොරියාව අලුතින් බැලස්ටික් මිසයිල් දෙකක් අත්හදා බලයි. ජපාන රජය පෙන්වා දෙන්නේ අද උදෑසන ඒවා ගුවනට මුදා හැර ඇති බවයි. මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස නැව් සහ ගුවන් යානාවලට එරට ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී තිබේ. මිසයිල පතිත වූයේ කුමන ස්ථානයකද යන්න ජපාන විරල ආරක්ෂක බලකාය මේ දක්වා තොරතුරු නිකුත් කර නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇෆ්ගනිස්තානයේ පුරා වසර ගණනාවකට පසු පෝලියෝ වෙනත් කරන වැඩසටහනක් ප්‍රකාශයට පත් කරයි. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සඳහන් කළේ ලබන මාස මුලදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි. ඒ සඳහා තලිබාන් සංවිධානයේ පූර්ණ සහාය ලැබී ඇතැයි එම අරමුදල පෙන්වා දෙයි. මේ සඳහා සහාය වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කාන්තාවන්ට ආරක්ෂාව සපයන බව එම අරමුදල වැඩිදුරටත් සඳහන් කරයි. ඉන්දියාව සහ ඊශ්‍රායලය තම රටවල කොවිඩ් එන්නත් කරන සහතික දෙරට තුළ පිළිගැනීමේ එකඟතාවකට පැමිණි. ඉන්දිය විදේශ අමාත්‍ය ජයශංකර මහතා ඊශ්‍රායල් විදේශ අමාත්‍ය යාහිර් රෆීඩ් මහතා සමග පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණියේය. ඉන්දිය විදේශ මැතිවරයා තෙදින නිල සංචාරයක් සඳහා මේ වන විට ඊශ්‍රායලයට පැමිණ සිටි. ඔහු එරට ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම ඉන්දිය ජනතාවද හමු බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. 2016 වසරේ ඉරාකයේ බැග්ඩාඩ් නගරයේ සිදු බෝම්බ ප්‍රහාරයේ සැලසුම් කළ IS ත්‍රස්තවාදියා අත්අඩංගුවට ගෙන තිබේ. ඉරාක බුද්ධ්‍යංශ සිදු කළ මෙහෙයුමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. මෙම බෝම්බ පිපිරීමෙන් 300කට අධික පිරිසක් මිය ගියහ. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ක්‍රීඩාංගණය නවීකරණය කිරීම මේ දිනවල සිදු කරයි. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රුපියල් ලක්ෂ 50ක මුදලක් ඒ සඳහා ලබා දී ඇත.
දිස්ත්‍රික්කයේ ක්‍රීඩාංගන 14ක් සඳහා පළමු අදියර යටතේ රුපියල් ලක්ෂ 50 බැගින් ලබා දී සංවර්ධන කටයුතු සිදු කරේ. සියලු ක්‍රීඩා සඳහා ප්‍රයෝජනවත් පරිදි මෙම ක්‍රීඩාංගනය සකස් කරේ. ක්‍රීඩාංගනය අසල කාය වර්ධන මධ්‍යස්ථානයක්ද ස්ථාපිත කිරීමට නිමිතයි. මේ නවීකරණ කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල මහතා පසුගියදා නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ක්‍රීඩා පුවත් පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟ දෙකක් අද පැවැත්වේ. පැපුවා නිව්ගිනියාව සහ ස්කොට්ලන්තයේද ඕමානය සහ බංග්ලාදේශයේද අද තරඟ වැදීමට නියමිතයි. ප්‍රථම තරඟය පස්වරු 3:30ටත් දෙවන තරඟය රාත්‍රී 7:30ටත් ආරම්භ වේ. මෙම තරඟ දෙකම B කොටසේ තරඟ වේ. ඕමානය සහ ස්කොට්ලන්තයට ප්‍රතිවාදීන් අද පරාජය කිරීමට අවස්ථාව උදා වුවහොත් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි කණ්ඩායම් 12 පිවිසීමට අවස්ථාව සැලසේ. තරඟාවලියේ රැඳී සිටීමට නම් බංග්ලාදේශය සහ පැපුවා නිව්ගිනියා කණ්ඩායම් අද තරඟ ජයග්‍රහණය කළ යුතුයි. මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන මීළඟ තරඟය අයර්ලන්තයේ සමග හෙට පැවැත්වේ. ප්‍රථම තරඟයේදී නැමිබියානු කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මේ අනුව ඒ කොටසේ ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී සිටී. මෙරට දිගුතුර ධාවන ක්‍රීඩකාවන්ට කෙන්යාවේදී වැඩිදුර පුහුණුවීමේ අවස්ථාව උදා වේ. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කෙන්යානු ක්‍රීඩා අමාත්‍ය ආචාර්ය අමිතා මොහමඩ් මහත්මිය අතර පැවති සාකච්ඡාවකදී එම තීරණයට එළඹ ඇත. මේ අනුව දෙරට අතර ක්‍රීඩා ශාස්ත්‍රයේ සම්පත් මෙන්ම ප්‍රවීණයන්ගේ අත්දැකීම් හුවමාරු කර ගැනීමට නියමිතයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. මෙරට නාවික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ලංකා නැව් සංස්ථාව සේල් ලංකා යාත්‍රා සමූහය සමග අත්වැල් බැඳගනී. නාවික සංචාරක කර්මාන්තයේ උන්නති උදෙසා වන උපාය මාර්ග දියුණු කිරීමෙන් දෙස් විදෙස් සංචාරකින් ආකර්ෂණය කර ගැනීමේ හැකියාව පවතී. එමගින් දේශීය ආර්ථිකයට ප්‍රතිලාභ ලැබෙන අතර විදේශ මුදල් ලිපීමට උපකාරී වනු ඇත. සේල් ලංකා යාත්‍රා සමූහය සුකෝපභෝගී කැටමරන් යාත්‍රා සැලසුම් කරන අතර ඒවා ජාත්‍යන්තර වෙළඳපොළට අපනයනය කරයි. එම සමූහය ලංකාව පුරා සුකෝපභෝගී චාරිකා සංවිධානය කර අතර මාලදිවයින කරා තම සේවා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබේ. නැව් සංස්ථාවේ සභාපති වෙනින්ද්‍ර වීරමන් සහ සේල් ලංකා යාත්‍රා කණ්ඩායමේ කළමනාකර අධ්‍යක්ෂ කෞශාල් රාජපක්ෂ යන මහතුරු මිට අදාළ ගිවිසුමට අත්සන් තැබූහ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික් 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 සැප්තැම්බර් 30 දක්වා NSB Youth Trust හා අවමය මාසිකව ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් මාස 6ක් නොකඩවා එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. ගත වූ මාස 9 තුළ ඇමරිකානු ඩොලර් මිලියන 101.44ක සංචාරක ආයෝජන අනුමැතිය සඳහා ඉදිරිපත් වී තිබේ. ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 92කට වැඩි සංචාරක ආයෝජන අනුමත කර ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එම කාලය තුළ ඉදිරිපත් කර ඇති සංචාරක ආයෝජන 33කින් 22කටම අනුමැතිය ලැබී තිබේ. කොවිඩ් වසංකතය හමුවේ මෙරට සංචාරක ආයෝජන සඳහා මෙලෙස යෝජනා ඉදිරිපත් වීම ඉතා හොඳ ප්‍රවණතාවක් බව ඇමතිවරයා පෙන්වා දෙයි. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ හා ඇයි මල්ලි මොකද හදිස්සිය නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය ඇත්තද හැබැයි සල්ලි හදිස්සි වුණාට මල්ලි හදිස්සි වෙන්න එපා ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක ත්‍රිවිලර් එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න LOLC ෆයිනෑන්ස් වීල් පොතට කෑෂ් වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට.
කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ. ඩයලොග් සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව හඳුන්වා දෙන නැනස මොබයිල් ඇප් එක මගින් එක ශ්‍රේණියේ සිට අපොස උසස් පෙළ දක්වා සෙසුන්ට ඔන්ලයින් ඉගෙන ගන්න අවස්ථාවක්. විෂය නිර්දේශය තුළ ඇතුළත් සියලුම පාඩම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම වීඩියෝ පාඩම්ද සහිතයි. දැන් ඔබේ දරුවාට ඔබේ මොබයිල් එකෙන් සබ්ස්ක්‍රිප්ෂන් ගාස්තු නැතිව පහසුවෙන් ඉගෙනුම් කටයුතු වල නිරත වීමට අදම Google Play Store, App Store, Huawei Store හෝ Windows හරහා නැනස මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩයලොග් අනාගතය ආදායි. උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 100 අතර වර්ෂාපතනයක් ලැබිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද දවසට සාපේක්ෂව හෙට ගිගුරුම් සහිත වැසි වැඩිවීමක් අපේක්ෂා කෙරේ. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ. ඩයලොග් සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව හඳුන්වා දෙන නැනස මොබයිල් ඇප් එක මගින් එක ශ්‍රේණියේ සිට අපොස උසස් පෙළ දක්වා සෙසුන්ට ඔන්ලයින් ඉගෙන ගන්න අවස්ථාවක්. විෂය නිර්දේශය තුළ ඇතුළත් සියලුම පාඩම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම වීඩියෝ පාඩම්ද සහිතයි. දැන් ඔබේ දරුවාට ඔබේ මොබයිල් එකෙන් සබ්ස්ක්‍රිප්ෂන් ගාස්තු නැතිව පහසුවෙන් ඉගෙනුම් කටයුතු වල නිරත වීමට අදම Google Play Store, App Store, Huawei Store හෝ Windows හරහා නැනස මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩයලොග් අනාගතය ආදායි. දිවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල දැන්වෙන්න යලිත්. දැඩි නීතිරීති මගින් ගැටලුවලට විසඳුම් සෙවීම වත්මන් රජයේ අපේක්ෂාව නොවන බව ජනමාධ්‍ය ඇමති පවසයි. අනිද්දා පාසල් විවෘත කිරීමට සියලු කටයුතු සූදානම්. 18,000ක් වන උපාධිධාරී අභ්‍යාසලාභීන් 21 වෙනිදා අදාළ පාසල්වලට වාර්තා කිරීම අනිවාර්ය කෙරේ. කාබනික දියර පොහොර ලීටර් ලක්ෂයක් අද දිවයිනට. දුම්රියෙන් ඉන්ධන ප්‍රවාහනය තුළින් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 400ක වාර්ෂික ආදායමක්. බස්නාහිර පළාතේ භද්‍රව්‍ය ජාවාරම්කරුවන් සොයා ඉදිරි සති කීපය තුළ මෙහෙයුම්. බන්දුල වර්ණපුර මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල කනත්තේදී. ඇෆ්ගනිස්තානයේ පුරා පෝලියෝ නත් කරන වැඩසටහනක්. පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟ දෙකක් අද. දිවා ප්‍රධාන ප්‍රවෘත්තියින් සමාප්තයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද ඔබට සවන් දිය හැකියි. ජාතික ගුවන්විදුලියේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට.